මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මාරාමෝ හෝති බත්සාරාමෝ හෝති නිද්ධාරාමෝ හෝති ඝන සංගනිකාරාමෝ හෝති සංසග්ගාරාමෝ හෝති පපංචරාමෝ හෝති සද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්නතුනි, සෑම දිනාම සූදානම් වන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ එඩ්මන් ගුණසේකර පියාණන්ගේ දූදරු පිරිස, බෑනාවරු සහ ලේලිවරුන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පින්වත් පවුලේ හැම දෙනා තමයි සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. පින්නතුල බොහෝම සතුටටපත් වෙන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒක අපි හැමෝම හොඳට දන්නවා. පින්නතුනි, ධර්ම දානමේ පින්කම තරම් වටිනා පින්කමක් ඇත්තටම නැහැ. එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් යුක්තව අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද මේ මාතෘකා කරපු සූත්‍ර දේශනාව බණ කියන මටත් බණහන ඔබටත් 100%ක්ම වටිනා සූත්‍ර දේශනාවක්. 99ක් කියලා කියන්න බෑ. 100%ක්ම. මොකද මේ සූත්‍ර දේශනාවෙන් උගන්වන්නේ සන්තෝෂෙන් මැරෙන විදිහ. දැන් අපි නොමැරී ඉන්නවා නම් මේ දේශනාව අපිට එච්චර ප්‍රයෝජනයක් නැහැ. නමුත් අපි හැමෝම දන්නවා අපි ඒකාන්තයෙන් මරණයටපත් වෙනවා. එහෙමනම් මරණයටපත් වෙන පිරිසකට සතුටින් මැරෙන්න තියෙනවා නම් පින්නතුනි ඊට වඩා දෙයක් නැහැ. සන්තෝෂෙන් මැරුන් නැත්තම් අපිට සුගතියක්වත් අපේක්ෂා කරගන්න බෑ. දැන් මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් කාලයක් අපි බණ අහගෙන එන පිරිසක් නේද? දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා එක්කෙනෙක් අහනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, කෙනෙක් මුළු ජීවිත කාලයේම කුසල් කරනවා. මුළු ජීවිත කාලේ මෙයා කුසල්මයි කරන්නේ. එයා මිය පරලොව ගියාට පස්සේ සුගතිගාමී වෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ නෑ, මං එහෙම කියන්නේ නෑ. මුළු ජීවිත කාලයේම කුසල් කර කර හිටියත් එයා සුගතිගාමී වෙනවා කියලා මම කියන්නේ නෑ. ඊළඟට ඒ කෙනා අහනවා, එහෙනම් කෙනෙක් මුළු ජීවිත කාලය පුරාම අකුසල් කර කර ඉන්නවා.
අකුසල් කර කර ඉන්න කෙනා මිය පරලෝ ගියාට පස්සේ දුගතිගාමී වෙනවද කියලා හෙව්වා. නෑ මං එහෙම කියන්නෙත් නෑ කිව්වා. ඉතින් එහෙමනම් මේක අපි කවුරුත් හිතන්න ඕන උතුම් බුද්ධ වචනයක්. පින්නතුනි අපි කුසල් කරනවා නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරනවා නම් අපි සීලවන්ත නම් 180ක් විතර සුගතිය ඇරෙන්න පුළුවන්. හැබැයි 120ක අවදානමක් තියෙනවා. සෝතාපන්න වෙනකන් අපි හැමෝම දන්නවනේ නේද? ඒ අවදානම අපිට තියෙනවා. හැබැයි ධානයක් උපදවගෙන ඒ ධානයේ පිරෙන්නේ නැතුව ඒ ධානයෙන්ම මේ පරලෝකියොත් කෙලිම බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒ අවස්ථාව තියෙනවා. දැන් මෙතනදී අපි ඉගෙන ගන්න ඕන මේ සිත දිහා බලන්න අපි හැම කෙනෙක් පුරුදු වෙන්න ඕන. මුළු ජීවිත කාලයේම කුසල් කර කර ගියත් පින්නතුනි හොඳ සංයමයක් සිතේ දිනුවක් නැත්තම් අපි මරණ මංචකේ ආසන්න කර්මය මොකක් වේද කියලා කියන්න බෑ. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු දැන් අපි මහානකම් කරගෙන යනවා දැන් මේ පැවිදි ජීවිතේ. දැන් අපි සිල් ගුණ පුරනවා, ඉතින් කුසල් කරනවා. හැබැයි සිත හොඳට දියුණු කරගෙන නැත්තම් බැරිම අවස්ථාවක ඇඳේ වැටිලා ඉන්නකොට අපි හිතමු උපස්ථායකයන් වහන්සේ නමකට අපි ඒ වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ කියනවා මට වතුර ටිකක් දෙන්න කියලා. හැබැයි ඒ වතුර ටිකක් ඉල්ලුවාට ඒක අනිත් අයට තේරෙන්නේ නැහැ. මොකද කොහොම දුබලයි. ඉතින් උපස්ථායකයා හිතනවා මේ පවන් ගහන්න කියලා තමයි කියන්නේ කියලා වටාත්තක් කරන් පවන් ගහනවා. ඒතර කොතර සිල් ගුණ පුරලා තිබුණත් හිතේ දිනුවක් තිබුණ නැත්නම් දේශයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙන්න පුළුවන්. බැරි වෙනකොට දේශය වැඩි වෙනවා. හැබැයි හොඳට හිත දිනු කරගෙන හිටපු ස්වාමීන් වහන්සේ නමක් නම් උන්වහන්සේ තේරෙනවා මේක තමයි මේ සංස්කාරයන්ගේ හැටි. දැන් මම මේ කියපු දේ තේරුන්නේ නැහැ කියලා උපේක්ෂා වෙනවා. අර බලන්න. ඉතින් එහෙමනම් පින්නතුනි මේ බුදු සසුන තථාගත ධර්මයේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හිත හදන වැඩපිළිවෙලක්. එහෙම නැතුව කය හදන එක නෙවෙයි. ඉතින් එහෙමනම් අපි හැමෝම දන්නවා අපි මරණයටපත් වෙනවා. දැන් අර අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ එක ජීවිතයක ඉපදුනා අරක කියලා ශාස්ත්‍රවරයෙක් වෙලා. උන්වහන්සේගේ නම අරක. ඉතින් උන්වහන්සේ ජීවිතේ තාපසෙක්. මේ තාපසතුමා තමන්ගේ ශිෂ්‍යයන්ට කරන එකම අනුශාසනාව තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ. දැන් මේවා අපි වචන වගේනේ. අපි නිකන් ඔහේ වචන අහනවා විතරයි. නමුත් යෝනිසෝ මනසිකාරයේ දාලා අපි මේක ගැන හිතන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපිට ගානකුත් නැහැ. නමුත් මේ ශාස්ත්‍රවරයා තමන්ගේ නැත්තම් මේ තාපසතුමා තමන්ගේ ශිෂ්‍යයන්ට හැමදාම දෙන අනුශාසනාව. දැන් උදේ වදින්න ගියාම ජීවිතය කියලා කියන්නේ ඉතින් තනාග පිනිබිඳක් වගේනේ. හවසට ගියාමත් ඒක. ඉතින් මේ අවවාදයේ පිහිටලා මේ ශිෂ්‍යයෝ පංච අභිඥා අට සමාපatti උපදවලා තියෙනවා. උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා දවසක් ආනන්ද මාහිමියන්ට වදාරන ආනන්ද මම එක ජීවිතයක මෙහෙම ශාස්ත්‍රවරයෙක් වෙලා ඉපදුනා තාපසයෙක් වෙලා මගේ එකම අනුශාසනාව තිබුණ ජීවිතය කියලා කියන්නේ තානාග පිනිබිඳක් වගේ. හැබැයි ආනන්දයේ අවවාදයේ කිරිච්ච කාලේ මිනිස්සුන්ට ආයුෂ තිබුණා අවුරුදු 60000ක්. එතකොට අවුරුදු 60000ක් ආයුෂ තියෙන තාලේ තමයි ජීවිතය කියලා කියන්නේ තනාග පිනිබිඳක් වගේ කියලා උන්වහන්සේ දේශනා කරලා ප්‍රකාශ කරලා තියෙනවා. උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා වදාරනවා එදාට වඩා අදටයි මේක ගැලපෙන්නේ. මොකද අද අවුරුදු 100ක්වත් නැහැ නේද? එතකොට බලන්න පින්නතුනේ අපේ අප්‍රමාදයේ පිණිස මම මේ කියන්නේ බුද්ධ වචනේමයි. අපි මේ සකස් කරගත් එකක් නෙමෙයි. උන්වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස මෙන්න මෙහෙම වදාරනවා. ආනන්ද අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට හම්බෙන්නේ ඍතු 300යි. දැන් අවුරුද්දකට ඍතු 3ක් තියෙනවනේ නේද? හේමන්ත, ගිම්මහන, වස්සාන. දැන් අවුරුදු 100ක්ම හිටියොත් ඍතු 300කට ඉන්න පුළුවන්. අවුරුදු 100ක්ම කෙනෙක් ජීවත් වුණොත් මාස කීයද? මාස 1200යි.
දැන් අද 100ක් අපි ඉන්නවද? 100ක් ඉන්නෙත් නැහැ. එතකොට සාමාන්‍ය මාස 10කටත් අඩුයි අපිට තියෙන ආයුෂ. ඒකත් පරමායුෂ හිටියොත්. බලන්න පින්නතුනි මාස යන වේගය හොයන්න පුළුවන්ද? 2019 ලැබුවා. මම වුණත් හිතුවා මේ අවුරුද්දේ මේ වැඩ ටික කරගන්න ඕනේ කියලා. හැබැයි අවුරුද්ද ගෙවිලා ගියා. දැන් 2020 බලන්න භාගයක්ටත් වැඩි ගිහිල්ලා ඉවරයි. එතකොට බලන්න කාලේ යන වේගය හොයන්න පුළුවන්ද? මාසේ යන වේගය හොයන්න බෑ. එහෙමනම් අපේ මොන සැලසුම් තිබුණත් මොන බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබුණත් මාසෙකින් 700ක් 800ක් තමයි ජීවත් වෙන්නේ. ඊළඟට බලන්න මේ බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට වදාරන්නේ. බලන්න උන්වහන්සේ අර අපේ අප්‍රමාදයේ පිනිස හැමෝටම ඔළුවට යන විදිහට දැන් අවුරුදු 100යි ආයස කිව්වම ඉතින් අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ මේක කඩ කඩා පෙන්නකොට අපිට හොඳට දැනෙනව නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කෙනෙක් අවුරුදු 100ක් මෙතින් හිටියොත් 100ට අඩුයි අපිට ඉතින් සාමාන්‍යයෙන් උප්පරිම අපි දින ගත්තොත් 30000ක් විතර ඉඳී. ඒකත් පරමායුෂ හිටියොත්. පින්නතුනි දින 30000 කියන්නේ මොකක්ද කියලා බලන්න. නේද? දැන් අද මේ පින්නතුල අවදි වුණා. අවදි වෙලා මෙයා ආවා. ඉතින් දැන් මේ බණ අහලා ආයෙ ගෙවල් වලට යනවා. ඉතින් රෑ ගත වෙනවා. නේද? රෑ මොනු හරි කාලා නිදා ගන්නවා. හෙට උදේට අපි කවුරුත් නැගිටින්නේ මරණයට එක දවසකින් කිට්ටු කරලා. නේද? ඉතින් එහෙමනම් මේ යථාර්ථය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මරණය පිළිබඳව මෙනෙහි කරනවා නම් පින්නතුනේ පුදුම විදිහට අපි අප්‍රමාදී වෙනවා. මොකද මේ ගත වෙන මොහොතක් පාසාම අපි මරණය කරානේ මේ යන්නේ. ඒක කාටවත් නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒක තමයි ස්වභාවය. උපදිනවා, මැරෙනවා, උපදිනවා, මැරෙනවා. මේක තමයි ස්වභාවය මේ අනවරාග්‍ර ගමන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි කෙනෙක් ඉතින් ඔය අවුරුදු 100ම හිටියොත් අපේ ප්‍රධාන දෙයක්නේ කෑම නේද? දැන් හොඳට හිතලා බලන්න ඉතින් අපි කෑම කියන එක නේද? ඒ කියන්නේ පුදුම අවධානයක් අපේ තියෙනවා. ඉතින් අපි බත් තෙල් දෙකක් කෑවොත් සාමාන්‍ය කෑම වල කීයක් අයද? ඕනනම් 60 70000ක් අය. ඒකත් පුංචි කාලේ කන්න බෑනේ. වයසට ගියාම කන්න පුළුවන්ද? ඒත් බෑ. ලෙඩ වුණාම ඒ කන්නත් බෑ. ඕනම කෙනෙකුට කෑම නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට ඉතින් ওই තරහ මරහ වෙලා කන්න නැති අවස්ථාවක් තියෙනව නේද? ඉතින් එහෙම වුණාම කෑම වේල් 34000ක්වත් අපි කන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි මේක අපි හොඳට තේරුම් ගමු. අපි හැම දිනාම කවදා හරි කොතන හරි කොහොම හරි මරණයටපත් වෙනවාමයි. එහෙමනම් මේ මරණයටපත් වෙන අපට ඊටාම විසිතුරු දේශනාවක් මේ දේශනාව. මේක සරියුත් මහරහතන් වහන්සේ වදාළ දෙසුමක්. සරියුත් මහරහතන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ කියලා පින්නතුල දන්නවනේ නේද? අම්මා කෙනෙක් කියන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට පුදුම කරුණාවක් තිබුණේ. සරියුත් මහරහතන් වහන්සේ දවසක් දැක්ක ජේතවනයේ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිසක් ආවා ඈත වනයේක ඉඳලා ප්‍රතිපත්ති පුරන්න කියලා. හැබැයි හිස් අතින් ආවේ. කමටහනක් අරගෙන ගියා භාවනා කළා ප්‍රතිඵල නැහැ. සරියුත් මහරහතන් වහන්සේ මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට බොහොම අනුකම්පාවෙන් පැත්තකට කතා කරලා පුංචි අවවාදයක් කළා. තේවැත්නි මම පුංචි අනුශාසනාවක් කරන්නම් මේක අහගන්න. මේ සූත්‍ර දේශනාවේ නම බද්දිකා මරණ. බද්ද කියලා පාලියෙන් කියන්නේ සොඳුරු කියන එක. මරණය කියලා කියන්නේ ඉතින් අපි දන්නවා අපි කතා කරපු මරණය. සොඳුරු මරණය. උන්වහන්සේ වදාලා මම මේ සන්තෝෂයෙන් මැරෙන විදිහයි ඔබ වහන්සේලාට කියලා දෙන්නේ. මේකේ කෙලින්ම මාර්ගඵල ස්පර්ශ කරන්නේ නැති වුණාට මේ කාරණා ටික නැතුව මාර්ගඵල ලබන්නත් බෑ. දැන් බලන්න මම දැන් මේ ධර්මාසනයක වාඩි වෙලා ඉන්නවා. දැන් මේ ධර්මාසනයේ පින්නතුනේ බොහොම ලස්සනට කැටයන් කපලා බොහොම හොඳ නිර්මාණයක් නේද? දැන් මේක අපිට එකපාරම කරගන්න පුළුවන්ද? බෑ. මුලින්ම දැන් ලී කෑල්ලක්වත් නැත්නම් අපි ගහක් පෙළ ගන්න ඕන. ඒකට ගැලපෙන ගහක් පෙළගෙන ඒක කුට්ටි කරලා. ඒක මෝලකට දාලා ඉරලා ඊළඟට ලීය පදම් කරලා අවශ්‍ය විදිහට ලීය කපාගෙන ඉතින් ලොකු ලොකු ආයුධ අරගෙන මේක සකස් කරලා
ඊළඟට පුංචි පුංචි ආයුධ අරගෙන මේ කැටයන් එහෙම හදලා ඉතින් වැලි කඩදාසියක් අරගෙන මේක හොඳට පිරිමැදලා නේද? ඊළඟට පින්නතුණු තින් තාලේප කරලා ගත්තාම හරියට වාත්තු කලා වගේ තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ නිවන් ගමන උඩින් පහත් වෙලා නම් කරන්නම බෑ. අන්න ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. මෙන්න මේ උඩින් එක පාරම ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් කියන මානසිකත්වය නිසා තමයි අද පින්නතුනේ බොරු රහතන් වහන්සේලා බිහි වෙලා තියෙන්නේ. ඒකෙන් අර සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවත් අපේ බෞද්ධයෝ නැති කරගෙන තියෙනවා. හොඳට බුද්ධ වන්දනාව කරපුවා දැන් බුදුන් වඳින්නේ නැහැ. ඊළඟට පින්නතුන් හොඳට දම්පින්කම් කරගෙන සද්ධාවෙන් හිටපු අය අපිට අවිල කියන්නේ දැන් ඕව වැඩක් නැහැ. අපි ඔය කළා දැන් තමයි තේරෙන්නේ කියනවා. ඉතින් එහෙම පින්නතුන් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ගොඩාක් අය අහනවා ස්වාමීන් වහන්සේ එහෙමනම් බොහොම උගත්යයි සම්මත දොස්තරලා ඉංජිනේරු ඊළඟට තවත් අය තමයි මේවා පස්සේ යන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි පින්නතුනි ඒ අයගේ ජීවිත සකස් වෙලා තියෙන සම්පූර්ණ ටාකට්. කියන්නේ දැන් බලන්න පුංචි කාලේ සිස්සත්තේ ඒක පැනගත්තා. ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒවත් හරි විශ්වවිද්‍යාලෙත් ගියා. ඊළඟට හොඳ රැකියාවක් ලබා ගත්තා. ගෙයක් හරි වාහනයක් හරි කසාදයක් හරි ඔක්කොම පැනලා තිනවා. ළමයිත් බන්දලා දුන්නා. මේගොල්ලෝ හිතනවා දැන් නිවන කියන එකත් එහෙම ඉක්මනට පැනගන්න පුළුවන් කියලා. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ ඉක්මන් ගමන් වලට ඉක්මන් දේශනා වලට රැවටෙනවා. අන්තිමට ශ්‍රද්ධාව කියන එකත් නැති වෙලා යනවා. ඒ නිසා මේක හොඳට හිතට ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපරාධි මේ බුද්ධ ශාසනයක් ලැබිලා සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවත් අපි නැති කර ගන්නවා. බලන්න බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ වදාළේ අපි හැම දිනාම මේ උපමාව දන්නවා. උන්වහන්සේ පස් ටිකක් නියපිටට ගත්තේ. අල්ලට ගත්තා නම් අපිට පොඩ්ඩක් හරි හිතා ගන්න පුළුවන්. නියපිටට ගත්තාම පින්නතුනි පස් කොච්චර පොඩ්ඩක් රැඳෙන්නේ නේද? උන්වහන්සේ වදාළේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි සුගතිගාමී වෙන්නේ. ඒත් දුගතිගාමී වෙන අය පින්නතුනි මේ මහ පොළොවේ පස් සහ සමානයි. එතකොට බලන්න අපි එතෙන්ට පයින් එපැයි නේද? එහෙමනම් අපි මේක හොඳට තේරුම් අරගෙන බොහෝම සද්ධාවෙන් තථාගතයන් වහන්සේ වදාළ පිළිවෙලට මේ ගමන ගියේ නැත්නම් අපිට සැනසෙල්ල හදාගන්න බෑ. ඔන්න මං අතහැරියා කියලා වචනෙන් කිව්වට අතහරින්න බෑනේ. දැන් කොච්චර මිනිස්සු අනේ අනිත්‍යං කියලා කියනවද? අනිත්‍ය තේරලාද කියන්නේ? නෑ අර කටට එනවට කියනවා. ඒ වුණාට අවබෝධයක් නෑ. එහෙමනම් ඒක තමයි මේ අනවරාග්‍ර ගමනේ ස්වභාවය. ඉතින් අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට වදාරනවා මේක කෙලින්ම මාර්ගඵල ලබන්න මං කමටහනක් නෙවෙයි. හැබැයි ඒකට මූලික පූර්ව කෘතියක්. සන්තෝෂයෙන් මැරෙන්න හරි මේ දේශනාව ඒකාන්තයෙන් උපකාර වෙනවා. එහෙමනම් පින්නතුනේ දැන් ගිහි මෙතන එදා සරියුත් මාහිමි මේ දේශනාව කළේ පැවිද්දන්ට. හැබැයි මම මේ දැන් දේශනාව කරන්නේ කාටද? ගිහියන්ට. මම හොඳට දන්නවා. හැබැයි අපි දෙපක්ෂේම ඉතින් මරණයටපත් වෙනවනේ නේද? දැන් පැවිද්දා කියලා කියන්නේ 아무තු සතෙක් නෙවෙයිනේ. මම නම් හිතන්නේ හරියට අර දලඹුවයි සමනලයයි වගේ. දලඹුවාගේ විකාශනයක් සමනලයා කියන්නේ. ඒ වගේ තමයි. ගිහියෝ කියන්නේ හරියට දලඹුවා වගේ. ඉතින් සමනලයා වගේ තමයි පැවිද්දා. ඊළඟට අපි දෙපක්ෂේම ගත්තොත් අපි දෙපක්ෂයට මාර්ග දෙකක් නැහැ. දැන් ওই පින්නතුල්ලා ගමන් කරන ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි අපිත් ගමන් කරන්නේ. එහෙනම් ප්‍රවෘජිත ජීවිතයේ වෙනස මොකද්ද? ප්‍රවෘජ්ජා ජීවිතයේ වෙනස තමයි මේ ගමන හරියට කරොත් ශීඝ්‍රගාමී. හැබැයි මේක වැරදුනොත් ඊට වඩා භයානකයි. හැබැයි ගිහි ජීවිතය කියලා කියන්නේ ඒක මන්දගාමී. මොකද සම්බාධක වැඩි. ඒ හැරෙන්න වෙන වෙනසක් මේකේ නැහැ. එහෙමනම් අපි කවුරුත් අපි අපවත් වෙන ඔය ඇත්තෝ මිය පරලෝ යනවා. එහෙමනම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා අර ස්වාමීන් වහන්සේලාට හැවැත්නි සන්තෝෂයෙන් මැරෙන්න ඕන නම් කරුණු 6ක් සම්පූර්ණ කරන්න ඕන. පළවෙනි කාරණේ තමයි කම්මාරාමෝ හෝති. ඒ කියන්නේ මොකද්ද? කම්මාරාමෝ කියලා කියන්නේ වැඩ වලින් අයින් වෙන්න ඕන.
මේ පින්නතර බලයි වැඩවලින් කොහොමද අයින් වෙන්නේ කියලා. වැඩවලින් අයින් වෙන්න කියන්නේ මේක තේරුම් ගන්න ඕන. අපි ගිහියන් හැටියට පැවිද්දන් හැටියට අපි වැඩ කරන්න ඕන. හැබැයි අපේ ජීවිතයේ සැලැස්මකට අපි ගෙනියන්න ඕන. අර අතරක් නෑර පින්නතුනි වැඩ එකක් ඉවරනට එකක්. වයස සීමාවකුත් නැහැ. ඉතින් බලන්න වයෝවෘද්ධ මිනිස්සෙක්ගේ ඔළුවේ වැඩ කෝටියක් තියෙනවා නම් මනුස්සයට සතුටින් මැරෙන්න පුළුවන්ද? බෑ. පැවිද්දෙක් වුණත් මේක මහ ලොකු අබ්බැහියක්. දැන් පන්සල හදන්න උනත් පටන්ගෙන ඒක අල්ලගත්තොත් පින්නතුනි අපවත් වෙනකන් ওই වැඩේම තමයි. ඒ නිසා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. අපිට විශ්‍රාම සරෝයක් තියෙනව නෙමෙයිද? ඒ කාලේ මේ වැඩවලින් අයින් වෙලා නිකන් ඉන්න කියන එකත් නෙවෙයි. ඊළඟට මේ දෛනිකව කරගන්නා වැඩ ටික කරගන්න එපා කියන එකත් නෙවෙයි මේ කියන්නේ. අර ව්‍යාපෘති. වයසට ගිහිල්ලත් එක ව්‍යාපෘති ගොඩනැගිලි හදනවා, ඉඩම් ගන්නවා, වෙළඳම් කරනවා. ඉතින් බලන්න වැඩ කෝටියක් ඔළුවේ. අර මොකද යකාගේ කම්මල වගේ. ඉතින් එහෙම කෙනාට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. පුළුවන්ද? බෑ. එහෙමනම් ඇයි අපි වැඩ කරන්නේ? වැඩ කරන්නේ අපි ජීවත් වෙන්න වැඩ කරන්න ඕන. මොන හරි වෘත්තියක් කරන්න එපා. ඊළඟට අපි වැඩ කරන්නේ මොකද? කවුරු හරි කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න කියලා අපි ඒ වැඩේ කරනවා. ඊළඟට අපි වැඩ කරන්නේ මොකටද? ඊළඟට අපි වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියන්නේ නිකන් ඉන්න බෑ. දැන් මුළු තැන්ගෙට කුස්සියට ගියොත් ඔය එතන අතපතක ගා ඉන්නව නේද? ඉඩමට ගියොත් ඉඩම කුරුටු ගානවා, වැට ළඟට ගියොත් එතන අත ගානවා. ඉතින් මොන හරි වැඩ වුණ. හැබැයි පින්නතුනේ දැන් මේ අපේ මේ ශරීර කූඩුව දැන් මේ පංචස්කන්ධ ලෝකේනේ අපි අවබෝධ කරගන්න ඕනේ. මේ අඩි 6ක් අඩි 5ක් විතර උස ශරීර කූඩුව අවබෝධ කරගත්තා නම් ඔක්කොම හරි. වෙන කිසි දෙයක් නැහැ. මෙතන තමයි ඔක්කොම තියෙන්නේ. මෙතන තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. වෙන පිට තියෙන දෙයක්ද? නෑ. මේ හිතයි කයයි ඇතුලේ තමයි මේ චතුරාර්ය සත්‍ය හැමදේම තියෙන්නේ මෙතන. ඉතින් එහෙමනම් මේ ටික අවබෝධ කරගන්න ඕන. එතකොට දැන් බලන්න යන්ත්‍රයක වුණත් යාන්ත්‍රණය හොයන්න මේ යන්ත්‍රයේ දුවන මැෂින් එක යාන්ත්‍රණය හොයන්න පුළුවන්ද? බෑනේ නේද? ඒ යාන්ත්‍රණය හොයන්න ඕන මැෂින් එක නවත්තන්න ඕන. අන්න ඒ වගේ තමයි මේ ශරීර කූඩුවේ යථාර්ථය තේරුම් ගන්න නම් මේක පොඩ්ඩක් නවත්තන්න ඕන. දැන් මො සිහිය දිනු කරන වැඩපිළිවෙලේදී පින්නතුනේ මුල් කාලේ බොහෝම හිමීට කරන්න. අපි සක්මන් භාවනාවක් වුණත් ආරම්භ කරනකොට දඩින් බිඩින් ගාලා කරන්න බෑනේ නේද? ඉස්සෙල්ලා පටන් ගන්න සිහිය දිනු කරන්න හිමීට. ඉරියාපත භාවනාවක් කරනකොටත් එහෙමයි. ඉස්සෙල්ලාම අපි වැඩ කරනකොට බොහෝම කල්පනාවෙන් දැන් පිගානක් තිබ්බනම් ඒ පිගාන බොහොම කල්පනාවෙන් සිහියෙන් තියෙනවා. කෑම ටික බෙදනකොට බොහොම සිහියෙන් බෙදනවා. ඕක හැබැයි වැඩි කාලයක් කරන්න ඕන නෑ. මුලින් පුහුණු වෙනකන් අපි ටිකක් වැඩ හිමීට කරන්න ඕන. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා සන්තෝෂයෙන් මැරෙන්න ඕන නම් අපේ ජීවිතේ සැලැස්මකට අපි ගෙන යන්න ඕන. ඊළඟට ජීවත් වෙන්න අවශ්‍ය කරන මිල මුදල් තියාගෙන ඉතින් බොහොම සැහැල්ලුවෙන් පැත්තකට වෙලා අපි ක්‍රමානුකූලව මේ ජීවිතය ගෙන යන්න ඕන. එහෙම නැති වුණොත් නම් ගිහි පැවිදි අපි කාටවත් සතුටෙන් මැරෙන්න බෑ. අර ලොකු ස්වාමීන් වහන්සේ නමක් අපේ වැඩිහිටි හිටපු ස්වාමීන් වහන්සේ නමක් පින්නතුල අහලක් තියෙනවා මින්තිරිගල ආරණ්‍ය සේනාසනේ වැඩ හිටපු මාතරසිරි ඥානාරාම ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බොහොම වටිනා කෙනෙක්. උන්වහන්සේ දවසක් එක ස්වාමීන් වහන්සේ නමකට අවවාදයක් කරලා තියෙනවා. මේ හාමුදුරුවෝ කරන හැම දෙයක්ම හරියනවා. හාමුදුරු කෙනෙක් දැන් සාමාන්‍යයෙන් වෙදකම් පටන් ගත්තොත් අංක 1 වෙදෙක් වෙන්නේ නැද්ද? වෙනවා. කේන්දර බලන්න ගත්තොත් එහෙම. ඉතින් හොඳම දෛවඥයා. ඒ වගේ හාමුදුරුව කෙනෙක් ආරම්භ කරන ඕන වැඩක් හරියනවා. හැබැයි උන්වහන්සේ කියලා තියෙන මහානකම හැර කියලා. අනිත් ඔක්කොම වැඩ හරියනවා. හැබැයි මහානකම හරියන්නේ නෑ. ඒ නිසා ඔය අනිත් බාහිර වැඩ ඔක්කොම අතහැරලා මහානකම කරගන්න කියලා තියෙනවා. ඒ වගේ මේ පින්නතුන්ලාත් දැන් සමහර වෙලාවට වයසට ගියත්
මොන හරි ව්‍යාපාරයක් පටන් ගත්තම ඉතින් හොඳට දිනු වෙනවා නම් අතහැර ගන්න බෑ. නමුත් අපි කාල වකවානුවක් දාගන්න ඕනේ මම මෙතනින් එහාට මේවා කරන්නේ නැහැ. මම මේවා බාර දෙනවා. මොකද මම තව දැන් අපි හොඳට සැලසුම් කර ගන්නවා. දැන් මට 65යි. තව අවුරුදු 10ක් යනකොට මං 75ක මහල්ලෙක්. ඉතින් ඕක තේරුම් ගත්තේ නැත්නම් පින්නතුනි අපි හිතනවානේ දැන් අවුරුදු 50 ගිහලා නම් ඔක්කොම නවත්තනවා කියලා. දැන් මෙතනත් එහෙම අදිස්ථාන කරගත්තා ඉන්නේ. අපි පැවිද්දෝ අතර ඕන තරම් ඉන්නවා. අවුරුදු 50 ගියාම නම් මේ බාහිර වැඩ වල අයින් වෙලා මම භාවනා කරනවා කියපු ස්වාමීන් වහන්සේලා ඕන තරම් හම්බෙලා තියෙනවා. නමුත් එතෙන්ට ගියාට පස්සේ ඒක කරගන්න බෑ. පැවිද්දන්ට කරගන්න බැරි නම් ඔයත්තන්ට කොහොමවත් කරගන්න බෑ. එහෙමනම් අපි සැලසුමක් ඇතුව මේ ජීවිතය ගෙන යන්න ඕන. එහෙමනම් සතුටෙන් මැරෙන්න නම් මේ වැඩවලින් ටිකක් අයින් වෙන්න ඕන. යම්කිසි කාලවකවානුවක. ඊළඟට පින්නතුනේ බස්සාරාමෝ හෝති. ඔන්න සන්තෝෂයෙන් මැරෙන්න ඕන නම් කතාවෙන් අයින් වෙන්න ඕන. මේකත් මහා අබ්බැහියක්. අපි දැන් මත් වතුරට ගිජු වෙච්ච කෙනාට අපි කියන මේ මිනිස්සු මතට ගිජු වෙලා නැත්තම් ඇබ්බැහි වෙලා කියලා. කුඩු බොණ්ඩ පුරුදු වෙච්ච කෙනාට අපි කියන්නේ මහා අබ්බැහියක්. ඕක නවත්තන්න අමාරුයි. ඇත්තටම මට හිතෙන්නේ කතාවට හුරු වීමත් සැබවින්ම ඇබ්බැහියක්. මොකද මේ කතාව කියන එක කෙලෙස් ගලන ප්‍රධානම තැනක් තමයි මේ කතාව. තොරතෝංචියක් නැතුව කතා කරන මිනිස්සයාට සතුටෙන් මැරෙන්න බෑ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වංකරණිය. මහණෙනි එකතු වුණාම වැඩ දෙකයි තියෙන කරන්න. එක්ක ධර්මයේම කතා කරන්න ඕන. නැත්තම් නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. දැන් බලන්න මේ ගිහි පැවිදි කාටත් ධර්මයේ යන කෙනෙකුට භාවනාව සාර්ථක කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි මේ වචනේ පාලනය කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළේ මාර්ගඵල අපේක්ෂා කරන කෙනෙක් සම්පූර්ණයෙන්ම දෙතිස් කතා වලින් අයින් වෙන්න ඕන. ওই කතා 32ක් තියෙන ඒවා දන්නවනේ නේද? ඒවා ඉතින් අපි හැමදාම කතා කරන ඒවා. ආණ්ඩුව ගැන නේද? ඊළඟට හොරු ගැන, ඊළඟට යුද්ධ ගැන, ඊළඟට පින්නතුනි ඔය එක එක ಜಾති දේශපාලනය, ඊළඟට ගෙවල් දොරවල්, නගර ගැන. ඉතින් ඕ වගේ දේවල් තමයි. ඉතින් ඕවා පිළිබඳව කතා කරනවා නම් හොඳට හිතලා බලන්න මම මේ කියන දේ හොඳට කල්පනා කරලා බලන්න. ඕවා කතා කරනකොට පින්නතුනේ එක්ක ඇලීමක් එක්ක ගැටීමක්. කිසිම කුසල් සිතක් පහළ වෙනවද? නෑනේ. අපි දැන් කොච්චර කාලයක් ওই જાති කතා කර කර ආවද? අපිට සැනසෙල්ලක් තියනවද කියලා හිතන්න. නෑ. එහෙමනම් පින්නතුනේ දැන් හරි අපි ওই කතා වලින් ටිකක් අඩු අයින් වෙන්න ඕන. මේකෙන් කියන්නේ කතා නොකර ඉන්න කියලා නෙවෙයි. අපිට කතා කරන්න කතා තියෙනවා අල්පේච්ඡතාවය පිළිබඳව. අර දස කතා කියලා තියෙනවා. සන්තුට්ඨිය ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව ඔන්න කතා කරන්න දේවල්. ඊළඟට විවේකයේ පිළිබඳව. ඊළඟට නොයල්ම පිළිබඳව. සීලය පිළිබඳව අපි සීලය ගැන කතා කරන්නේ නැහැ. සමාධිය ගැන අපි කතා කරලා තියෙනවද? සමාධියක් ගැන අපි දන්නේ නැහැ. ඊළඟට ප්‍රඥාව ගැන කතා කරනවද? වීරිය ගැන කතා කරනවද? කොටිම පින්නතුනේ නිවන් සැප ලැබේවා කෙනෙකුට සාදු කිව්වට නිවන කියන එකවත් අපි දන්නවද? නෑ නේද? දැන් නිවනේ ගොඩක් අර්ථ තියෙනවා. නමුත් මෙහෙම ටිකක් ඔළුවට දාගෙන තිබුණොත් මේ මුළු ලෝකේම ගිනි ගන්නවා. ගිනි ජාලා 11කින් ගිනි ගන්නවා. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අපාය හැම තැනම ගිනි ගන්නවා. මොන වගේද ගිනි ගන්නෙ? ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපායාස ගින්න, රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. මේ ගිනි ජාලා 11න් පින්නතුනි ගිනි ගන්න නැති එකම තැනක්වත් නැහැ. ගිනි ගන්න නැති එකම තැන තමයි නිවන. ඉතින් එහෙම කිව්වහම නිකක් හිතෙන්ට යන්නවත් හිතෙන්නේ නැද්ද? අනේ මේ හැම තැනම පත්තු වෙනවා. සනතිල්ලක් තියෙන ෂේම භූමියක් හැටියට තියෙන එකම තැන තමයි නිවන. ඕන කතා කරන්න ඕන දේවල්. ඉතින් නිවන් අපේක්ෂා කරනවා නම් ඔක තමයි කෙරෙන්න ඕන. අපේ අය එහෙම නෙවෙයි. ওই දින 10ක විතර භාවනාවට යනවා. ගිහිල්ලා ඉතින් ඒ 10 ගත කළා හරි ෂෝක් කියලා ඇවිල්ලා ආයෙ පරණ ටිකම කතා කරනවා. ඒක මොකක් වගේද හරියට අර හොඳ සුදු රෙද්දක් මඩේ දදා හොදනවා වගේ වැඩක්.
එහෙම නෙවෙයි පින්නතුනේ අපි මේක මුළු ජීවිතේම භාවනාවක් කරගන්න ඕන. එහෙම නැතුව දැන් මම භාවනාවට ගියා දැන් ගිහිල්ලා ආවා. දැන් ඒ ටික මට ඇති. එහෙම බෑ. නිවන් දකින්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් මෙහෙම කිව්වට කවුරුත් මේක ප්‍රමාදී වෙන්න කියපු කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. ඔය අපි හිතන විදිහට මේක කරන්න පුළුවන් කම නැහැ. එහෙමනම් ওই බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියලා කියන්නේ පින්නතුනේ භාවනා කරන්නම ඕන. භාවනා නොකර බෝධිපාක්ෂික ධර්ම කොහොමද වැඩෙන්නේ කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැතුව නිවන් දකින්න බෑ නේද? එහෙමනම් මේ නීවරණ යටපත් කරන්නේ නැතුව හිතේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න නැතුව චිත්ත සමාධියක් ඇති කරගන්න නැතුව බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියලා කියන්න අමාරුයි. නිවන් දකින්න ඒකාන්තයෙන් භාවනා කරන්න ඕන. එහෙමනම් කතාවෙන් හොදටම අයින් වෙන්න ඕන සන්තෝෂයෙන් මැරෙන්න. මොකද ওই කතාවට ඇබ්බැහි වුණාම පණ ඇද ඇද වුණත් කතා කරන්න තමයි කැමති. අපි දැකලා තියෙනවනේ පිරිච්චියන්න ගියාම ඒ වගේ අමාරු වෙච්ච අවස්ථාවල බැල් කිය කතා කරගන්න බෑ. නමුත් ඒත් කතා කරන දරුවෝ කියන හරි කැමති ස්වාමීන් වහන්සේ කතා කරන්න තාත්තා අම්මා අර බලන්න. එහෙමනම් අපි ටිකක් කතාව අඩු කරන්න ඕන. දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි පින්නතුනේ සන්තෝෂයෙන් මැරෙන්න ඕන නම් නිද්ධාරාමෝ හෝති. ඒ කියන්නේ නින්දෙන් අයින් වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපේ ශරීරයට නිින්දක් අවශ්‍යයි. හැබැයි උදේටත් නිදිනවා, දවල්ටත් නිදිනවා, රැයටත් නිදිනවා. එහෙම අයට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. බෑ. හරියට තිරිසංගත සතුන් වගේ. දිගටම වැඩ කරන්නේ භවංගසිත. එහෙමනම් පින්නතුලා හොඳට තේරුම් ගන්න මේ නොනිදා දැන් සාමාන්‍යයෙන් හිත පුරුදු කරපු නැති කෙනෙකුට වැඩත් අයින් කරලා කතාවත් අයින් කරපුවා මොකද වෙන්නේ? හිතගෙන නිින්ද යනවා නේද? මොකද හිතට වැඩක් නැහැනේ. ඉතින් එහෙමනම් මෙතන මේ නිදාගෙන නිකන් ඉන්න කියනවා නෙමෙයි මේ කියන්නේ. නොනිදා ප්‍රතිපත්ති පුරන්න ඕන. නොනිදා සිහිය දිනු කරන්න ඕන. දැන් මේ නිදා ගන්න කාලය හොඳට හිතලා බලන්න. නිදාගත්තා කියලා කියන්නේ පින්නතුනේ මැරුණා වගේ නේද? ඒ කියන්නේ නිදාගත්තා කියලා කියන්නේ ඒ කාලේ අපිට මොන විදිහටවත් යන්න බෑනේ. ඒ කාලේ ගන්න බෑ. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාම මේක තේරුම් ගන්න දැන් ගොඩාක් අයගෙන් අපි අහලා තිනවා භාවනා කරනවාද? එතකොට කියන්නේ අනේ හාමුදුරනේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. ඒතර භාවනා කරනවා කියලා කියන්නේ හුස්ම ගන්න වෙලාව හදාගන්න එක. මොකද අපි ඉපදිච්ච දවසේ ඉඳලා අර ඇදුම රෝගීන් වගේ හුස්ම ගන්නවානේ. නමුත් හුස්ම ගන්නවද කියලාවත් දන්නේ නැහැ. එහෙනම් දැනගෙන හුස්ම ගන්න තමයි අපි වෙලාව හදාගන්න ඕනේ. එහෙමනම් අද මේ ලෝකෙම පින්නතුනේ මේ සැනසෙල්ල ලබනවා. ලෝකේ බොහෝ රටවල් වල නොඑක ආගම් වල මේ ආනාපාන සති භාවනාව කරනවා. ඔය අරාබි රටවල් වල පවා මම දැකලා තියෙනවා. එතන මේ බුද්ධ ප්‍රතිමාවක් ඒවා මේවා නැහැ. නමුත් යන්නේ ධර්මයේ. තථාගත ධර්මය උගන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා සැනසෙල්ල හදා ගන්නවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාම තේරුම් ගන්න සන්තෝෂයෙන් මැරෙන්න ඕන නම් ටිකක් කාලේ හදාගෙන භාවනා කරන්න. දැන් මොකද කාලේ භාවනා කරන්න නැහැනේ අපිට වැඩත් එක්ක. ඉතින් එහෙමනම් අපි ටිකක් අපි 10ට නිදා ගන්නවා නම් ඒ නිින්ද පොඩ්ඩක් ප්‍රමා කළා 11ට නිදා ගන්න හදාගත්තොත් පැයක් තියෙනවා භාවනා කරන්න. අවශ්‍යතාවයේ තියෙනවා නම් පින්නතුනේ කාලේ හදා ගන්න බැරිද? පුළුවන්. ඉතින් එහෙමනම් දැන් පින්නතුල මතක තියාගන්න දැන් මේ කාරණා ටික බොහොම වටිනවා. මොකද මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අනුමත කළා. හරියට හරි සාරිපුත්ත ඔය කියපු කාරණා ටික තියෙනවා නම් කෙනෙකුට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. එහෙනම් දැන් කරුණු තුනක් පැහැදිලි. ඊළඟට හතරවෙනි කාරණය ඝන සංගනිකාරාමෝ හෝති. ඝන සංගනිකාවේ කියන්නේ මොකක්ද? ඝන සංගනිකාවේ කියලා කියන්නේ අර එකට එකතු වෙලා අර කුරුළු රෑන වගේ කීචි බීචි කිය ඉන්න කැමැත්ත නේද? දැන් අපේ අයට තියෙන විශේෂයෙන් අපේ සිංහල ජාතියට හරි කැමැති. දරුවෝ, ඥාතීන්, යාළුවෝ, මුණුබුරෝ, මිනිබිරියෝ වට කරගෙන ඉන්න ඔය ආච්චිලා සීයලා කැමති නැද්ද? කැමති.
හැබැයි ඉතින් ගමන යන්න වෙන්නේ අන්තිමට කවුරුත් එනවද යන්නේ? නෑ. තනියම යන්න වෙන්නේ. ඉතින් එහෙමනම් ඕනම දෙයක් එකපාර අතහරින එකද ලේසි? ක්‍රමානුකූලව අතහරින එකද? ක්‍රමානුකූලව අතහරින එක ලේසි. ගොඩක් අයට ඔවා කිව්වම මමනේ අතහැරලා පෙන්නන්නේ කියනවා. ඒ වෙලාවට අතහැරලා පෙන්නනවලු. එහෙම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනේ දැන් ජීවත් වෙලා ඉන්න කාලේ, කය හයිය තියෙන කාලේ, හිතත් හොඳට හයියට තියෙන කාලේ දැන් අපි පුරුදු වෙන්න ඕනේ හුදකලාව. මේ හුදකලාවේ ඉඳීම තථාගත ධර්මයේ හොඳට පරිශීලනය කරනකොට ඔය තේරගාථා පාළිය හොඳට පරිශීලනය කරනකොට තේනවා මේ රහතන් වහන්සේලා මොන තරම් හුදකලාවෙන්ද ඉඳලා තියෙන්නේ කියලා. දැන් බලන්න අර මහා කප්පින ස්වාමීන් වහන්සේ රජ කෙනෙක්නේ. ඉතින් උන්වහන්සේ දවසක් ගහක් යට ඉඳගෙන අහෝ සුඛං කියනවා. අහෝ සුඛං කියලා කියන්නේ අනේ සැපයි කියනවා. පුහුදුන් භික්ෂුන් වහන්සේලා හිතුවා දැන් මෙයාට මේ පරණ රජකම ආය මතක් වෙලා මේ කියව ඉන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහලා බුදුරජාණන් වහන්සේට මතක් කළා අර කප්පින හාමුදුරුවෝ බොහොම ලස්සනට සංවරව හිටියට ඔන්න පරණ රජකම මතක් වෙලා සැපයි කිය ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇත්තද කප්පින මේ කියන කතාව? අනේ ස්වාමීනි මම මේ මැටි පාත්‍රයක් අරගෙන මේ ගහක් මුලට වෙලා විඳින සැපේ මම මේ විඳින්නේ. අර බලන්න හුදකලා සැපේ. පින්නතුනි ඔය ඕනම සැපයකට ඔය වගේ විවේක සැපයකට මුලින් පොඩ්ඩක් දාගන්නයි අමාරු. ඒ සැපයට හුරු වුණාට පස්සේ පුදුමාකාර සැනසෙල්ලක්. ඉතින් අපේ අයට වෙලා තියෙන අපේ අය මේ කෙලෙස් ඇතුළෙම තමයි සැපේ හොයන්නේ. කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක පොඩ්ඩක් මුලින් ටිකක් වීරිය ඇති කරගෙන ওই විවේකයට හිත පුරුදු කරගත්තට පස්සේ පුදුම තැනසිල්ලක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විශේෂයෙන් සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මේ ඝන සංගනිකාවෙන් අර පිරිසට තියෙන ඇල්මෙන් ටිකක් අපි අයින් වෙන්න ඕන. හරියට අපි ජීවත් වෙන්න ඕනේ කවුරු වගේද? අපි ජීවත් වෙන්න ඕන පින්නතුනේ හරියට අර එකඟක් තියෙන සතෙක් ඉන්නේ. සතාට කියන්නේ කංගයනා නේද? අන්න ඒ සතා වගේ ජීවත් වෙන්න ඕන. පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන සතාට. දැන් පසේ බුදුරජාණන් වහන්සේ උදකලාවෙමයි ඉන්නේ. හැබැයි හරි බල සම්පන්නයි. දැන් එකඟක් තියෙන සතෙක් ගහකට එහෙම ඇන්නහම මම දැකලා තියෙන පොත්පත්වල අර ඒ ගහ දෙකට කැඩෙනවා. ඒ තරම් හයියක් තියෙනවා. ඒ එහෙමනම් හුදකලාවේ ඉන්නකොට පුදුම හයියක් තියෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාම මේ හුදකලාව පුරුදු කරගන්න සන්තෝෂයෙන් මැරෙන්න නම්. මොකද මේ අර දැන් මම මේ පුටුවේ උපමාවෙන් මම මේ වාඩි වෙලා ඉන්න පුටුව සකස් කරගන්න ආකාරය කියවනේ නේද? ඒ වගේ පින්නසෙන් දැන් මේ දේශනාවත් ගෙනියන්නේ කෙලින්ම නිවන දක්වා. නිවනට අවශ්‍ය පූර්ව කෘත්‍ය මේ කියන්නේ. ඉතින් මෙහෙම එකට පිරිසක් එකටම ජීවත් වෙලා අපිට මේ වැඩේ කරගන්න අමාරුයි. හැබැයි මේ වගේ දේශනා අහනකොට හොඳට තේරුම් ගන්න ඕන මේවා වචනයට සීමා කරන්න පුරුදු වෙන්න එපා. ඒ කියන්නේ දැන් මේක අහලා ගිහිල්ලා ඔන්න තමන්ගේ මහත්තයාට කියනවා, දරුවන්ට කියනවා. ඔන්න දැන් මම මේ අයින් වෙලා ඉන්නේ. දැන් මට මේව කරන්න බෑ. ඉතින් පින්නතුනි බලන්න එතන ධර්මයක් වැඩෙන්නේ නැහැ. දැන් ඒක අම්මා කෙනෙක්. මේ මහත්තයා ඇවිල්ලා කිව්වා මේ බණ අහලා මෙච්චර වයසකුත් නැහැ. ඉතින් මේ බණ අහලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කිව්වේ මොකද්ද? දැන් ඕගොල්ලන්ට තම්බ දීපු කාලේ ඉවරයි. දැන් මට මොන හරි කරගන්න ඕනේ. එතකොට බලන්න ඒ ධර්මයේ නෙවෙයි. මේ ප්‍රතිපත්ති පුරනවා කියලා කියන්නේ ඇඟට නොදැනි කරන දෙයක්. මොකද මේ ප්‍රතිපත්ති පුරන්න ගිහිල්ලා තමන්ගේ දේවල් පෙන්වන්න ගියොත් අනිවාර්යයෙන්ම නැති කෙලෙස් ඇති වෙනවාමයි. දැන් පැවිද්දෙක් හැටියට අපි වුණත් අපේ සීලය මෙහෙමයි, අපි භාවනා කරන්න මෙහෙමයි. ඕවා පින්නතුනි ප්‍රදර්ශනාත්මකව බෝඩ් දාගෙන කළොත් මොකද වෙන්නේ? නැති කෙලෙස් ඇති වෙනවා. මාන්නය ඇති වෙනවා නේද? ඒ නිසා මේවා පින්නතුලා තේරුම් ගන්න ඕනේ ඇඟට නොදැනී තමයි ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන්නේ. එහෙම නැතුව එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙමනම් හුදකලාව කෙසේ හෝ තමන්ගේ මහත්තයාටවත් නෝනටවත් කාටවත් දැනෙන්නේ නැහැ මෙයා මේ ධර්මය යනවා කියලා. එහෙම දැනගන්න ඕනත් නැහැනේ. එහෙම දැනගත්තොත් පින්නතුනේ එහෙම අපිට ඕනකම තිබුණොත් කාට හරි කියන්න එතන නැති කෙලෙස් ගලන්න පුළුවන්. එහෙමනම් හුදකලාව අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට සංසග්ගාරාමෝ හෝති. සංසග්ගය කියලා කියන්නේ ඒකත් අර බැඳීමක්ම තමයි.
ඔය සංසග්ගේ කොටස් පහකට බෙදෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාභ සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. දස්සන සංසග්ග කියලා කියන්නේ දකින්න හරි කැමති. කියන්නේ තමන් ප්‍රිය කරන අය දකින්න ඕන. දැන් අද නව තාක්ෂණේ තමන්ගේ දරුවෝ නැත්තම් එක එක්කෙනා තමන් ප්‍රිය කරන අය ඉතින් පින්තූරේ බලාගෙන කතා කරන්න ඕන. ඒ කියන්නේ ඒවා මං කියන්නේ ඔය කලාට කිරීම වරදක් කියලා කියනව නෙවෙයි. නමුත් ඉතින් ඔයගෙන් ටික ටික අයින් වෙන්න ඕන. සමහරු භාවනා කරන්න එනවා තමන්ගේ දරුමුණු පුරන්ගේ ඡායාරූප අරගෙන. ඉතින් මතක් වෙනකොට අරව බලනවා. ඉතින් එහෙම අයට පුළුවන් ද බලන්න? මැරෙනකොට අතහැරලා යන්න පුළුවන්ද? බෑ. ඕක තමයි දස්සන සංසග්ග. සවන සංසග්ග කියලා කියන්නේ තමන් ප්‍රිය කරන කෙනාගේ හඬ නිතර ඇහෙන්න ඕන. ගෙදරින් එළියට බහැපු ගමන් කෝල් එකක් ගන්නවා ගෙදරට. ඒ මොකද අර හඬට ඒ තරම් අබ්බැහි වෙලා. ඉතින් ඉන්න තැන කියන එක හොඳයි. නමුත් පින්නතුනේ ඒව අවබෝධයෙන් කරන්න ඕන. අවබෝධයෙන් කරනවා කියන්නේ මොකද්ද? දැන් අවබෝධයෙන් කරනවා කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් මේ ගිහි ජීවිත බොහොම ලස්සනට ගෙන යන්න පුළුවන්. සුගතිගාමි වෙන තැනට ඔය ගිහි ජීවිත ගෙන යන්න පුළුවන්. අවබෝධයෙන් යනවා. අවබෝධය කියලා කියන්නේ මහත්යටවත් නෝනටවත් කියා ඉන්න දේවල් නෙවෙයි. දැන් අපි හිතමු දැන් බිරිඳ හිතන අනේ මේ මගේ මහත්මයා මෙතුමා දැන් මම මෙතනින් මැරුණට පස්සේ ඊළඟට මට මිනිස්සෙක් වුණොත් වෙන මහත්යෙක්. ඉතින් ඉස්සෙල්ලා ආත්මේ මට හිටපු මහත්යා මම දන්නෙත් නැහැ. ඒතර මේ తాවකාලිකව මේ ඉන්න මහත්යෙක්. මහත්යත් හිතන අනේ මගේ බිරිඳ ඉතින් මට මෙහෙම ප්‍රිය වුණාට ඉතින් මෙයා දැන් මෙතනින් මිය පරලෝ ගියාට පස්සේ ඉතින් එයා වෙනම ජීවිතය. එහෙම නේද? දැන් ඔය ඇත්තෝ හිතලා බලන්න. ඔය පින්නතුල්ලාගේ මම මේ බොහොම සරලව මේ කතා කරන සෛලෙන් මේ පින්නතුලට කියන්නේ මේක තේරුම් ගන්න. දැන් බලන්න මේ ජීවිතේ ඉස්සෙල්ලා ජීවිතේ අපි දැන් කොහේ හරි හිටියානේ. ඒ ජීවිතේ අපිට හිටපු ස්වාමි පුරුෂවරු නැත්තම් භාර්යාවන් අපි දන්නවද? දන්නේ නැහැ. ඉතින් මේ වර්තමාන ජීවිතයේ තමයි ඔක්කොම දේවල්. ඊළඟට මෙතනින් ගියාට පස්සේ වෙන දේවල් අපි දන්නවද? නැහැ. ඉතින් එහෙමනම් පින්නතුනේ ඔන්න ඔය ටික තේරුම් ගත්තා නම් අපිට ඒකාන්තෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. අපේ අයට වරදින්නේ බිරිඳට බැඳෙනවා, බිරිඳත් අරගෙන යහ ලෝකෙට යන්නයි කල්පනාව. ගෙදරට බැඳෙනවා, වාහනයට බැඳෙනවා. නමුත් ගෙනියන්න පුළුවන් කමකුත් නැහැ. එහෙමනම් මේ සංසග්ග වලින් මේ බැඳීම් වලින් ටික ටික අයින් වෙන්න පුරුදු වෙන්න ඕන. ඉතින් දැන් දස්සන සවන සංසංග කියන දෙක පැහැදිලි. ඊළඟට සමුල්ලාප, අල්ලාප, සල්ලාපේ දෙන්න කැමති. ඉතින් අන්තිමට නවතින්නේ කාය සංසග්ගෙන් තමයි. එන සංසර්ග වලින් නවතින්න ඕන ටිකක් ඈත් වෙන්න ඕන. මේවා සහ මුලින්ම නැති කරනවා කියන එක නෙවෙයි. එහෙම නැති කරනව නිවන් දකින්නවනේ නේද? යම් කිසි මට්ටමකට අපි මේවා පාලනය කරන්න ඕන. අවසානික තමයි ප්‍රපංචරාමෝ හෝති තණ්හා දිට්ඨිමාන වලින් ටිකක් අයින් වෙන්න ඕන. දැන් මේ පින්න තුල බලයි කොහොමද ඉතින් තණ්හාවෙන් අයින් වෙන්නේ? මේ ඕලාරික තණ්හාව ගැන කියන්නේ සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න ඕන මේ සියලු දේවල් මට දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම කෙනාට මාන්නය ඇති වෙනවත් හරි අඩුයි. ඊළඟට ඔය එක එක දිට්ඨි කියන්නේ ඔය මිත්‍යා දෘෂ්ටිය පැත්තට යනවත් අඩුයි. ඉතින් එහෙමනම් අර මුලින් කියපු කාරණා පහ සකස් වෙනකොට ප්‍රපංචරාමයේ නිකම්ම සකස් වෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැමදෙනාම මෙන්න මේ කාරණා ටික හිතට ගත්තොත් ඒකාන්තයෙන්ම සන්තෝෂෙන් මැරෙන්න පුළුවන්. එහෙමනම් මේ කාරණාවන්ගෙන් අයින් වෙලා අපි කොහෙටද එකතු වෙන්න ඕනේ? ධම්මාරාමෝ හෝති ධර්මයට කිට්ටු වෙන්න ඕන. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලා අර ආයු සංස්කාරයේ හැටි අතහැරියන්නේ මාස 3කට කලින්. ඒ වෙලාවේ පුහුදුන් භික්ෂුන් වහන්සේලා දැන් තැන් වල කතා වෙනවා. හරි වැඩේ. බුදුරජාණන් වහන්සේ තව 3 මාසෙකින් පිරිනුවන් පානවා. එතකොට කෝ අපට ගුරුවරයෙක්? කවුද අපට මඟ කියලා දෙන්නේ? කෝ අපේ ශාස්ත්‍රවරයා? ඊළඟට කවුද මේකේ නායකත්වයේ ගන්නෙ? අද වගේම තමයි. එකතු වෙලා තැන් වල කතා වුණා. ඉතින් මේක ඇහුණා ධම්මාරාම කියන හාමුදුරුවන්ට. ධම්මාරාම කියන හාමුදුරුව කල්පනා කළා එහෙනම් බුදුරජාණන් වහන්සේ තව මාස 3ක් ජීවත් වෙනවා නම් උන්වහන්සේ පිරිනුවන් පාන්නට කලින් මම නිවන් දකිනවා. එහෙම හිතලා උන්වහන්සේ මොකද කළේ? කම්මාරාමෙන් සම්පූර්ණ අයින් වුණා. වැඩවලින් අයින් වුණා. බස්සාරාමයට ගියේ නැහැ, කතා කරන්න ගියේ නැහැ.
නොනිදාම භාවනා කළා. ඝන සංගණිකාව එකතු වෙලා තැන් වල පොකුරට ගියේ නැහැ. සංසර්ග වලින් අයින් වුණා, ප්‍රපංච වලින් අයින් වුණා. උන්වහන්සේ දැන් මාර්ගයේ බොහෝම හොඳට වඩනවා. ඒකට හිතවත්ව හිටපු පුහුදුන් භික්ෂුන් වහන්සේලා බැලුවා මොකද්ද මේ ධම්මාරාමයට අලුතෙන් හැදිලා තියෙන දෙඩේ. එහෙම හිතන්නේ අද වුණත් නේද? අද අපි වුණත් මේ සමාජයේ එහෙම විවේකීව ඉන්නකොට අනිත් අය බලනවා මේ මොකද මෙයාට වෙලා තියෙන්නේ නේද? ඒ වගේම ඉතින් පැවිදි සමාජෙත් එහෙම බලලා තියෙනවා. ඉතින් මේ පුහුදුන් ස්වාමීන් වහන්සේලා කතාවක් හැදුවා මේ ධම්මාරාම හාමුදුරුවෝ හරි ආත්මාර්ථකාමී කිසි පපුවක් නැහැ. ඔහොමනේ කියන්නේ නැත්තේ. මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලාවත් මෙයාට ගාණක් නැහැ. කොහොම හරි මේ කතාව අර පිරිනුවන් පාණ්ඩ වැඩ ඉන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මාරාම හාමුදුරුවෝ ගෙනල්ලා ඇහුවා ඇත්තද මේ කතාව? බොහෝම සංසුන්ව වටපිට බලලා ධම්මාරාම හාමුදුරුවෝ අනේ ස්වාමීනි එහෙම දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානවා කියලා ආරංචි වෙලා මම හිතුවා මේ මාස 3ට කලින් මම මේ සියලු දුක්ගිනි නැති කරලා නිකලෙස් උත්තමයක් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදු නාද පැවැත්තුවා. ඉතින් එහෙමනම් පින්නතුනේ මේ වාගෙන් අපි ටික ටික අයින් වෙලා ධර්මයට ලං වුණොත් අපිට සුගතිගාමී විතරක් නෙවෙයි අපේ ඉලක්කය ඒකාන්තයෙන්ම අපිට සපුරා ගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මම හිතනවා මේ දේශනාව බොහොම ප්‍රයෝජනවත්. ඉතින් එහෙමනම් මේ දේශනාව මතක තියාගෙන තමන්ගේ ජීවිතය වලට ගලප ගන්නා හැටියට බොහෝම කාරුණිකව අපි සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් අද සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා අද මේ පින්නතුන්ලා විශේෂයෙන් එඩ්මන් ගුණසේකර පියාණන්ගේ දුවා දරුවන් ඒ වගේම බෑනවරුන් ලේලිවරුන් මුණුබුදු මිදිබිදියන් මේ හැම දිනාම එකතු වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා ඒ දුවා දරුව හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාට පින් දෙනවා. ඒක හොඳ කල්යාණ මිත්‍රකමක්. ඒ නිසා අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට මේ කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට වසරකට පමණ ඉහළදී අභාවයටපත් ආදරණීය පියාණන් වහන්සේ එඩ්මන් ගුණසේකර පියාණන්ට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා සිය දරුවන් කරන මේ පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා කියලා අපි එතුමාට පින් පමුණුවමු. දැනට වසර 16කට ඉහතදී අභාවයටපත් වූ ආදරණීය මෑණියන් වහන්සේ මියුරියල් ගුණසේකර මෑණියන්ටත් ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. තවත් සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් පෙනේවා. ඒ සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ කුසල් නිවන් පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්නතුනි බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම මේ කුසල් තුම් සැනසෙල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් උතුම් සැනසෙල්ල පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණි පින්වත් හැම දිනාටමත් ඒ වගේම එඩ්මන් ගුණසේකර පියාණන්ගේ මේ දයාබර දුවා දරුවන් ඒ සියලු දෙනාට බෑනාවරුන් ලීලිවරුන් මුණුවරු මිනිබිරියන් හැම දිනාටම මේ පවුල් වලට සම්බන්ධ හැමෝටම ඊ타ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං